ළමයි අපි එදා කතා කරේ මෙතන කළමනාකරණයේ තියෙන ප්‍රධාන කාර්යයන් මොනවද කියලා. ඒතකොට මේ කළමනාකරණයේ තියෙන ප්‍රධාන කාර්යයන් අපි කතා කරා හතරක් තියෙනවා කියලා. ඒ තමයි සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය කියලා කාර්යයන් හතරක් තියෙනවා කියලා. ඒතර මේ කාර්යයන් හතරේ සැලසුම්කරණය කියන එක මම කියා දුන්නා ඔයාට. යම්කිසි දෙයක් අපි කරන්න යනකොට කොහොමද මේ දේ කරන්න කියලා අපි තීරණය කරන එක. එහෙම නැත්නම් ඒක ප්ලෑන් කරගන්න එකට අපි කියනවා කියලා සැලසුම්කරණය කියලා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලා හිතුවොත් ඔයාලගේ ඉස්කෝලේ කොමර්ස් ඩේ එක ප්ලෑන් කරනවා කියලා. මේ කොමර්ස් ඩේ එකේදී ඔයා හිතන්න ඕනේ කොමර්ස් ඩේ එක තියන්නේ කවද්ද? කවුද මේකට ගෙන්නන්නේ? ඒ වගේම කොහොමද මේක කරන්නේ? කොහොමද මේක කරන ඉවෙන්ට්ස් මොනවද? මේ වගේ දේවල් ඔයා හිතලා බලන්න ඕනේ. ඉතින් මේකට අපි කිව්වා සැලසුම්කරණය කියලා. ඊට පස්සේ සංවිධානකරණය කියලා අපි කියන්නේ දැන් මේ කොමර්ස් ඩේ එක තියෙන දවස තීරණය කරගත්තට පස්සේ ඔයා කොමර්ස් සොසයිටි එකේ ප්‍රෙසිඩන්ට් නම් ඔයා දැනගන්න ඕනේ ඔයා කොහොම මේ වැඩසටහන මෙහෙයවන්නේ. එතකොට මේ වැඩසටහන ඔයා කරගෙන යනකොට කොමර්ස් ඩේ කරන්න යනකොට දැන් වැඩ ගොඩක් තියෙනවා. මේ වැඩ ගොඩ ඔක්කොම ඔයාට තනියෙන් කරන්න පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. ඉතින් ඔයා මොකද කරන්නේ? මේ ඔයාගේ තියෙන වැඩ ටික ඔයා ගාව ඉන්න යාළුවන්ට ඔයා බෙදලා දෙන්න. ඔයා එක්කෙනෙක්ට දෙනවා. ඔයා බලන්න ඉවෙන්ට් එක කරන්නේ කොහොමද කියලා. ඔයා බලන්න අපි ඒකේ තියෙන කම්පිටිෂන් එකක් තියෙනවා. ඒ කම්පිටිෂන් එක කොහොමද කරන්න කියලා. ඔයා තව එක්කෙනෙක්ට බාර දෙනවා. හරි ඔයා බලන්න කෑම බීම කොහොමද ගෙන්නන්නේ කියලා. ඊට පස්සෙත් ඔයා තව එක්කෙනෙක්ට දෙනවා. ඔයා බලන්න කොහොමද අපේ ආරාධිත අමුත්තන්ව සම්බන්ධ කරගන්නේ කියලා. මේ විදියට ඔයා දවසෙන් ඔයා මේ කොමර්ස් ඩේ එකේ කරන්න තියෙන වැඩ ටික මෙහෙම බෙදලා දෙන එක අපි කියනවා සංවිධානකරණය කියලා. මේ ඊට පස්සේ අපේ තුන්වෙනි කාර්යය තමයි මේක මෙහෙයවන එක. මේ මෙහෙයවන එක ඇතුලේ මම ඔයාට කියා දුන්නා උපකාරයන් තුනක් තියෙනවා කියලා. ඒ තමයි නායකත්වය දෙන්න ඕනේ. ඔයා තමයි මේක ලීඩ් කරන්න ඕනේ මේ කොමර්ස් ඩේ එක කරන එක. ඊට පස්සේ ඔයා මොටිවේට් කරන්න ඕනේ අනිත් කට්ටිය. ඒ කියන්නේ යාළවම කැමැත්තෙන් මේ වැඩ ටික කරගෙන යන්නේ යාළව උනන්දු කරවන්න ඕනේ කියලා මම කිව්වා. අවසාන වශයෙන් ඔයා මේ ඒගොල්ලෝ එකමනා සංනිවේදනයක් තියාගන්න ඕනේ. ඒකට අපි කියනවා කමියුනිකේෂන් කියලා. ඒතර මේ කමියුනිකේෂන් මේ සංනිවේදනය කියන එක ගොඩක් වැදගත් වෙනවා අපේ මේ කළමනාකරණ කාර්යයන් මනාව සිදු කරගෙන යන්න. අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන කළමනාකරණ කාර්යය තමයි ළමයි පාලනය කියලා කියන්නේ. පාලනය කියන එකේ තේරුම තමයි මේ සැලසුම් කරපු ඉලක්කයට ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙනවද? එහෙම නැත්නම් මේ සැලසුම් කරපු ඉලක්කයට අපිට එන්න බැරි වෙලා තියෙනවා නම් ඒකට බැරි වෙච්ච හේතු මොනවද කියලා හොයලා බලලා මේ හේතු නිවැරදි කරගන්න එක මම කිව්වා පාලනය කියලා හඳුන්වනවා කියලා. හරි මගේ දරුවෝ ඔක්කොටම තේරුණාද මේ කළමනාකරණ ක්‍රියාවලිය මොකක්ද කියලා? එදා හිටපු නැති අය වුණත් මම හිතනවා මේ පාඩම අදට තේරුම් ගන්න ඇති කියලා. හරි අපි එහෙනම් මෙතනින් ඉස්සරහට අද යනවා කළමනාකරුවෙකුගේ භූමිකාව ගැන කතා කරන්න. මේ කළමනාකරුවෙකුගේ භූමිකාව කියන එක ළමයි කියලා දීලා තියෙන්නේ හෙන්රි මින්ස්බර්ග් කියන කළමනාකරණ ක්‍රම ශිල්ප ගැන විශේෂඥයෙක්. මෙයා කියනවා මේ කළමනාකරුවෙකුගේ තියෙන කාර්යභාරය අපිට පුළුවන් කියලා කොටස් තුනකට වෙන් කරන්න. බලමු. එයා කියනවා පුද්ගල අභ්‍යන්තර කාර්යභාරය කියලා එකක්. ඒකට කියනවා අපි interpersonal roles කියලා. ඊට පස්සේ තොරතුරු කාර්යභාරය කියලා තව කාර්යයක් මෙයා කියනවා. ඒ වගේම තීරණ ගැනීම කියලා තවත් කාර්යභාරයක් මෙයා අපිට කියනවා. හරි. එතකොට මේ අන්තර්පුද්ගල කාර්යභාරය ඇතුලේ මෙයාට තියෙන ප්‍රධාන කාර්යයන් 10ක් තමයි මේ අපි කොටස් තුනකට වර්ග කරගෙන තියෙන්නේ. ඒතර මේ අන්තර්පුද්ගල කාර්යභාරය ඇතුලේ මෙයා කරන දේ තමයි පළවෙනිම එක ආයතනයේ ප්‍රධානිය විදියට. එහෙම නැත්නම් ආයතනයේ ලොක්කා විදියට කටයුතු කරනවා. දැන් අපි SITC කියන කැම්පස් කියන එක ගත්තොත් මේකේ ප්‍රධානියා විදියට අපේ රහමත් සර් තමයි මේ ආයතනයට එන අමුත්තන් පිළිගන්නේ. ඒ කියන්නේ මේකට දේශකවරයෙක් ආවත් මේකට ශිෂ්‍යයෙක් ආවත් එහෙම නැත්නම් වෙනත් කෙනෙක් ආවත් මේ ආයතනයේ ප්‍රධානියා විදියට මේක පිළිගන්න එක කරන්නේ අපේ රහමත් සර්. ඉතින් මේ ආයතනික ප්‍රධානිය කියන කාර්යභාරය තමයි මේ අන්තර්පුද්ගල කාර්යයන් වල පළවෙනි කාර්ය විදියට මෙයා අඳුන්ලා දීලා තියෙන්නේ. දෙවෙනි එක තමයි
නායකයා වශයෙන් කටයුතු කරනවා. ඒ නායකයා වශයෙන් කටයුතු කරද්දී මෙයා කරන්න ඕනේ දේ තමයි ඒ ආයතනයේ ප්‍රධානියා ඒ ආයතනයේ ඉන්න සේවකයින්ව අභිප්‍රේරණය කරන්න ඕනේ. මොකද්ද මේ අභිප්‍රේරණය කියලා කියන්නේ? අපි කතා කරා දැන් පොඩ්ඩකට ගන්නොත් ඒ තමන් සේවකයෙක් කරන කාර්යභාරයක් එයා කරන රැකියාව එයාට ආසාවෙන් කරගෙන යන්න අපි යාව උනන්දු කරන එකට අපි කිව්වා අභිප්‍රේරණය කරනවා කියලා. ඒ වගේම සේවකයෝ බඳවා ගැනීම කරන එකත් කරන්නේ මේ ආයතනයක ඉන්න නායකයෙක්. එහෙම නැත්නම් කළමනාකරුවම තමයි. ඒ වගේම මේ කළමනාකරුව කරන තවත් දෙයක් තමයි සේවකයෝ පුහුණු කරන එක. දැන් අපි ආයතනයකට සේවකයෙක් බඳව ගත්තාම තමයි මේ සේවකයා දන්නේ නැහැනේ අපේ ආයතනයේ කරන වැඩ රාජකාරිය මොකද්ද? එයා කරන ජොබ් එක මොකද්ද කියලා. ඉතින් අපි ආයතනයේ කළමනාකරුවා විදියට මේ සේවකයින්ව මෙතෙන්ට පුහුණු කරන්න ඕනේ. ඉතින් ආයතනයක නායකයා විදියට කරන නැත්තම් අන්තර්පුද්ගල කාර්යයන් වල කරන දෙවෙනි කාර්යය තමයි කළමනාකරුවෙක් නායකයා විදියට කටයුතු කරන එක. හරි. පැහැදිලි නේද? මම යනවා තුන්වෙනි කාර්යයට. එයා බාහිර පුද්ගලයෙක් එක්ක සම්බන්ධතාව පවත්ව ගන්න කෙනෙක් විදියටත් කටයුතු කරනවා. ඉතින් මේ ආයතනයක ඉන්න කළමනාකරුවා තමයි ආයතනයේ අභ්‍යන්තර පාර්ශවය කියන්නේ. ආයතනයක ඉන්න ගනුදෙනුකරුවෝ සේවකයෝ වගේම ආයතනයක බාහිර පාර්ශවය කියන්නේ ගනුදෙනුකරුවෝ සැපයුම්කරුවෝ ඒ වගේම රජය මේ කියන පාර්ශවත් එක්ක මනා සම්බන්ධතාවයක් පවත්ව ගන්න මේ ආයතනයක නායකයා. එහෙම නැත්නම් කළමනාකරුවා කියලා හෙන්රි මින්ස්බර්ග් කියලා දීලා තියෙනවා. හරි මෙතෙන්ට එනකන් ඔයාලට පැහැදිලිද? හරි. තොරතුරු කාර්යභාරයට මම යනවා. තොරතුරු කාර්යභාරය කියලා කියන්නේ ආයතනයක නියාමකයා වශයෙන් කටයුතු කරනවා. මෙයා ආයතනයේ පරිසරය ගැන අවබෝධයක් ලබා ගන්න, ඒ වගේම පරිසරය ගැන අනෙක් සේවකයින්ට අවබෝධයක් දෙන්නත් මේ ආයතනයේ කළමනාකරුවා කියන එක වැදගත් වෙනවා. ක්‍රියා කරනවා. ඊට පස්සේ මෙයා කරන තව දෙයක් තමයි මේ ආයතනයේ තොරතුරු බෙදා හරිනවා. ඒ කියන්නේ මෙයා රැස්වීම් පවත්වනවා. රැස්වීම් පවත්වලා ආයතනයේ සම්බන්ධයෙන් තොරතුරු අනික් අය එක්ක බෙදා ගන්න එක මේ ආයතනයේ කළමනාකරුවා සිද්ධ කරනවා. ඒ වගේම මෙයා මාධ්‍ය ප්‍රකාශකයා විදියටත් කටයුතු කරනවා. ඒ කියන්නේ මොකද්ද? මේ ආයතනයේ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය පාර්ශවවලට ලබා දෙන්න රැස්වීම් තියෙනවා. එහෙම නැත්නම් මාධ්‍ය සාකච්ඡා තියෙනවා. මේ වගේ දේවල් මේ ආයතනයක කළමනාකරුවා සිද්ධ කරනවා. හරි. අපි එනවා අවසාන කාර්යභාරයට. එහෙම නැත්නම් තීරණ කාර්යභාරය කියලා මේකට අපි කියනවා. තීරණ කාර්යභාරයේදී මෙයා කරන පළවෙනිම දේ තමයි ව්‍යවසායකයෙක් විදියට කටයුතු කරනවා. ව්‍යවසායකයෙක් විදියට කටයුතු කරනවා කියලා අපි අදහස් කරන්නේ ආයතනයේ ඉස්සරහට කරගෙන යන්න ඕනේ දේවල් සංවිධානය කරන එකට. ඒ කියන්නේ හිතන්න අපි ගමු මංචි බිස්කට් වගේ කම්පැනි එකක්. දැන් මේ මංචි බිස්කට් එක අලුතෙන් බිස්කට් එකක් ලබා දෙන්න යනවා. නැත්නම් මාකට් එකට අලුතෙන් බිස්කට් එකක් දාන්න යනවා කියලා ඔයාලා හිතන්න. එතකොට මේ ආයතනයේ කළමනාකරුවා නැත්නම් නිෂ්පාදන කළමනාකරුවා ඊට පස්සේ මේ ප්‍රධාන කළමනාකරුවෝ අපි යාලට කියනවා ප්‍රධාන විධායක කළමනාකරු කියලා. මේ කට්ටිය තමයි තීරණය කරන්නේ අපි මේ බිස්කට් එකක් අලුතෙන් මාකට් එකට දානවද. එහෙම දානවා නම් මොන වගේ ක්වොලිටි එක බිස්කට් එකක්ද? කවුද මේ වගේ බිස්කට් ඉල්ලන්නේ? මේවා ඒ කොයි වගේ මාකට් එකකටද අපි මේක දාන්නවනේ කියන්නේ මේක දේශීයව දානවද? විදේශීයව ඉදිරිපත් කරන එකක්ද? මේ විදිහට තීරණ ගන්න එක ආයතනයේ කළමනාකරුවෙක් සතු කාර්යභාරයක් වෙනවා. මේකට අපි කියනවා ව්‍යවසායකත්ව කාර්යභාරය කියලා. ගැටළු සම්පතයකට පත් කරනවා. දැන් සමහර වෙලාවට ළමයි අපි මේ ව්‍යාපාරයක කටයුතු කරගෙන යනවා. මේ ව්‍යාපාරයේ ඇතුලේ ගැටුම් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ගැටුම් ඇති වෙන්නේ සමහර විට අපේ sannivedanaya අපි කියන දේ සමහර විට සේවකයින්ට නොතේරිලා වෙන්න පුළුවන්. නැත්නම් එයාලට තේරිච්ච දේ අපි අදහස් කරපු දේ නොවෙන්න පුළුවන්. මේ වගේ ගැටලු ඇති වෙනකොට ආයතනය ඇතුලේ ගැටුම් ඇති වෙනවා. මේ ගැටුම් ඇති වෙද්දී අපිට සංවිධානයක් විදියට ඉස්සරහට යන්න අමාරු වෙනවා. ඉතින් මේ ආයතනයේ කළමනාකරුවෙක්ගේ තවත් කාර්යභාරයක් තමයි මෙහෙම අනපේක්ෂිත ගැටුම් ඇති වුනහම ඒවට මුහුණ දීලා ඒවා
විසඳන්න ගැළපෙන විසඳුමක් ඉදිරිපත් කරන එක. හරි. මම යනවා ඊළඟ කාර්යභාරය වාට කියලා දෙන්න. සම්පත් බෙදා හැරීමේ කාර්යභාරය කියලා. මේ සම්පත් බෙදා හැරීම කියලා කියන්නේ මේ පාඩම පටන් ගන්නකොට මම ඔයාලට කියලා දුන්නා අපේ ව්‍යාපාරවල තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. හැබැයි මේ සීමිත සම්පත් වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා කියලා. එතකොට මේ අපි ගාව තියෙන සීමිත සම්පත් බෙදා වෙන් කිරීමත් අපි සිද්ධ කරන්න ඕනේ. අපි නිෂ්පාදන වලට කොච්චරක් වෙන් කරනවද? අපි ඊට පස්සේ අපේ අනෙක් කටයුතු වලට කොච්චරක් වෙන් කරනවද? මේ විදිහට අපි ගාව තියෙන සම්පත් වෙන් කිරීමක් අපි සිද්ධ කරන්න වෙනවා. ඉතින් මේක කළමනාකරුවෙක් කරන තවත් කාර්යභාරයක් කියලා හෙන්රි මින්ස්බර්ග් අදහස් කරලා තියෙනවා. ඒතර එයා අදහස් කරන අන්තිම කාර්යභාරය තමයි කේවල් කිරීම කියලා. එහෙම නැත්නම් අපි කියනවා මේකට negotiation කියලා. එතකොට මෙතෙන්දි මෙයා මේ කළමනාකරුවෙක් විදියට සමහර වෙලාවට දැන් අපි දන්නවා ආයතනයක් ඇතුලේ එක එක සංවිධාන තියෙනවා. මේ සංවිධාන විධිමත් සංවිධානයක්, එකේ වෘත්තීය සමිතියක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවිධිමත් සංවිධානයක් වෙන්නත් පුළුවන්. එතකොට මේ ආයතනයක් අපි කරගෙන යනකොට ආයතනයක මානව සම්පත් කළමනාකරුගේ වගේම ප්‍රධාන විධායක කළමනාකරුගේ තියෙන කාර්යභාරයක් තමයි අවශ්‍ය වෙච්ච වෙලාවට මේ වෘත්තීය සංගම් එක්ක කේවල් කිරීම, ඒ වගේම ඒවත් එක්ක ගිවිසුම් වලට එළඹීම කියන්නේ. ඉතින් මේක තමයි අපි මැදිහත් කරුවෙක් විදියට කටයුතු කරනවා කියලා අදහස් කරන්නේ. හරි. මේ කාර්යභාරයන් 10 ඔයාලට පැහැදිලි වුණා කියලා මම හිතනවා. ගැටලු තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න පුළුවන් දැන්. හරි. මේකේ නව්‍යතා කියලා අදහස් කරන්නේ අපි අලුත් නිෂ්පාදනයක් බිහි කරන එකට. දැන් අපි කියමු දැන් මංචියකින් අලුතෙන් බිස්කට් එකක් හදන්න දෙනවා කියලා මම කිව්වා. දැන් අපි නිකන් ගමු ඉස්සෙල්ලා ක්‍රීම් ක්‍රැකර් කියන එක. එතකොට ක්‍රීම් ක්‍රැකර් එකට පස්සේ ආවා චීස් ක්‍රැකර් කියන එක. එතකොට මේ චීස් ක්‍රැකර් කියන එක මාකට් එකේ තිබ්බ ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ඒ හින්දා අපි කියනවා මේවට මේ අලුතෙන් මාකට් එකට හඳුන්වලා දෙන ඒවට නව්‍යතාවයන් කියලා. පැහැදිලිනේ? මෙතන පොඩ්ඩක් වචනේ නිවැරදි කරගන්න. අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අනිකුත් දේවල් කියන එක තමයි මෙතන එන්න ඕනේ. ටයිපින් එරර් එකක් තියෙනවා එතන. හරි ළමයි මෙතන එනකම් ඔයාලට පැහැදිලිද? yes කියලා මෙසේජ් එකක් දාන්න. එහෙමනම් ගැටලු තියෙනවා නම් මෙසේජ් එක ටයිප් කරන්න. නැත්නම් ඉසුරු සර් මං ඉන්නේ. හරි. කොහොමද ගැටලු නැහැ පෙන්නන්නේ නැහැ නේ මොනවත් වෙනනම්. නැස අපි ඉදිරියට යමු. හරි. ඊළඟට ළමයි අපි කතා කරන්න යන්නේ කළමනාකරණයේ තියෙන මට්ටම් ගැන. මේ මට්ටම් අය කියන්නේ කොහොමද මේ කළමනාකරණය කියන එක ආයතනයක පවතින්නේ කියලා තමයි ළමයි මේ අපි කළමනාකරණ මට්ටම් කියලා අදහස් කරන්නේ. එතකොට ආයතනයක ගත්තොත් ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයක් ගත්තත් රටක් ගත්තත් අපිට පුළුවන් මේ කළමනාකරණ මට්ටම් කියන එක වර්ග තුනකට වෙන් කරගන්න. පළවෙනි මට්ටමට කියනවා අපි
අග්‍ර කළමනාකරුවෝ කියලා. අග්‍ර කළමනාකරුවෝ කියලා අපි අදහස් කරන්නේ ආයතනයක් සම්බන්ධයෙන් ගත්තහම ආයතනයක ඉහළම මට්ටමේ ඉන්න කළමනාකරුවෝ. කවුද ළමයි මේ ඉහළම මට්ටමේ ඉන්න කළමනාකරුවෝ? ඔයාලා දන්න ඉන්නවනේ. එහෙම දන්න තනතුරු තියෙනවා නම් මේක ටයිප් කරලා බලන්න. ඔව් ගොඩක් හොඳයි CEO. CEO ලා එහෙම නැත්නම් ඩිරෙක්ටර් බෝඩ් එක තමයි මෙතන අග්‍ර කළමනාකරුවෝ කියලා අපි අදහස් කරන්නේ. මෙයාලගේ කාර්යභාරය මොකද්ද? ආයතනය සම්බන්ධයෙන් ආයතනය ඉස්සරහට කටයුතු කරන්න ඕනේ කියලා කොහොමද කියලා සැලසුම් සකස් කරන එක තමයි මෙයාලගේ කාර්යභාරය වෙන්නේ. දෙවෙනි මට්ටමට අපි කියනවා ළමයි මධ්‍ය කළමනාකරණය කියලා. මේ මධ්‍ය කළමනාකරණයකින් කරන්නේ මොකද්ද? අර අග්‍ර කළමනාකරණේ සකස් කරලා දෙන සැලසුම් එයාලා බලනවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමකට හදාගෙන ඒවා ක්‍රියාත්මක කරන එක තමයි මේ මධ්‍ය කළමනාකරණය කරන්නේ. එතකොට අපි කලින් දවසේ කතා කරා ව්‍යාපාරික කාර්යයන් කියන එක. මම හිතන්නේ වීඩියෝ එකේ අපි කතා කරේ මේක. එතෙන්දි මම ඔයාලට කියා දුන්නා ව්‍යාපාරික ප්‍රධාන කාර්යයක් තමයි නිෂ්පාදනය, අලෙවිකරණය, ඒ වගේම මානව සම්පත් කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය කියන. ඊට පස්සේ මම ඔයාලට කියා දුන්නා මේ හැම එකේදීම නිෂ්පාදනය සම්බන්ධයෙන් ගත්තහම ආයතනයක ඉන්නවා නිෂ්පාදන කළමනාකරුවෙක්. අලෙවිකරණය ගත්ත සම්බන්ධයෙන් ගත්තහම මේක ඉන්නවා අලෙවි කළමනාකරුවෙක්. මේ කට්ටිය එහෙම නැත්නම් අපි අපේ විෂය සම්බන්ධයෙන් ගත්තොත් මානව සම්පත් කළමනාකරුත් ඉන්නවා. මේ මානව සම්පත් කළමනාකරුත් කාර්යභාරය මොකද්ද? ආයතනයකට සේවකයෝ බඳව ගන්න එක. ඒ වගේම මේ සේවකයන්ට මනාප හුණුවක් දෙන එක, ඒගොල්ලන්ව රැකියාව පිහිටවන එක, ඒ වගේම මේගොල්ලන්ව අගය කිරීම කරන එක අපි ඒවට කියනවා රිවෝඩ් මැනේජ්මන්ට් කියලා. ඒ වගේම performance appraisal කියලා අපි මේවට කතා කරනවා. මේ විදියට මෙයාලා මේ මධ්‍ය කළමනාකරණය මොකද කරන්නේ? අර සැලසුම් ක්‍රියාත්මක කරවීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපේ ඉන්න අන්තිම කළමනාකරණ මට්ටම තමයි පළමු පෙළ කළමනාකරණය. එහෙම නැත්නම් මේකට කියනවා first class management නැත්නම් lower level management කියලා. මේ කට්ටිය තමයි ළමයි ගොඩක් වෙලාවට ආයතනයේ සේවකයොත් එක්කලා සමීපයෙන් කටයුතු කරන්නේ. එතකොට මේකේ කවුද ඉන්නේ? සුපර්වයිසර්ස්ලා ඉන්නවා. ඊට පස්සේ ඊට පස්සේ සුපර්වයිසර්ස්ලාගේ ග්‍රේඩ් එකේ ඉන්න පුළුවන්. තව ටෙක්නීෂියන්ස්ලා නැත්නම් අර සුපර්වයිසර් ටෙක්නීෂියන්ස්ලා අපි කියනවා මේ කට්ටියට. මේ වගේ ආයතනයේ සේවකයෝ නෝනේ. කියන්නේ කළමනාකරණ නොවන සේවකීන් පාලනය කරන්න ඉන්න කළමනාකරුවන්ට අපි කියනවා මෙහෙම පළමු පෙළ කළමනාකරුවෝ කියලා. හරි. අපි බලමු මේ chart එක. එතකොට මේ ඉන්නේ top level managers ලා. ඒ කියන්නේ ආයතනයක ඉන්න සභාපති, උපසභාපති, ඊට පස්සේ directors ලා, CEO ලා කට්ටිය මෙතන ඉන්නේ. ඊට පස්සේ middle level එකේ ඉන්නවා මෙහෙයුම් කළමනාකරුවෝ ඉන්නවා, මූල්‍ය කළමනාකරුවෝ ඉන්නවා, මානව සම්පත් කළමනාකරුවෝ ඉන්නවා, අලෙවි කළමනාකරුවෝ ඉන්නවා. first level එකේ කවුද ඉන්නේ? first level එකේ supervisorsලා ඉන්නවා, foremanලා ඉන්නවා, ඒ වගේම කාර්යාල කළමනාකරුවෝ ඉන්නවා. හරි. මෙහෙයුම් කළමනාකරුවෝ මොකද්ද කරන්නේ? මේ තියෙන්නේ එයාලා විශේෂඥතාවය දක්වන. ඒ කියන්නේ එයාලා ස්පෙෂලායිස් වෙලා තියෙන්නේ මොන ඒරියා එකකින් සම්බන්ධින්ද කියලා අපිට පුළුවන් මේ කළමනාකරුවෝ තවදුරටත් වර්ග කරන්න. එතකොට මෙහෙයුම් කළමනාකරුවෝ මොකද කරන්නේ? ආයතනයේ නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් එයා බලනවා. අලෙවි කළමනාකරුවෝ ආයතනයේ අලෙවි කටයුතු සම්බන්ධයෙන් වගකීම් දරනවා. එතකොට අපි ව්‍යාපාරයේ සේවක සම්බන්ධයෙන් වගකීම් දරනවා ආයතනයක මානව සම්පත් කළමනාකරුවෝ විදියට. හරි. ඊළඟට මම ඉන්නේ ඔයාලට පැහැදිලි කරන්න මේ ආයතනයේ කළමනාකරුවෙක් වෙනකොට මොනවද අපිට තියෙන්න ඕනේ සුදුසුකම් කියලා. එතකොට ළමයි අපිට තියෙන්න ඕනේ සුදුසුකම් ප්‍රධාන තුනක් තියෙනවා. ඒ තමයි අපිට දැනුම තියෙන්න ඕනේ. අපිට කුසලතාවයන් තියෙන්න ඕනේ. මොනවද මේ කුසලතාවය කියලා කියන්නේ? අපිට මේ කාර්ය සිදු කිරීමට අවශ්‍ය කරන හැකියාවන් තියෙන්න ඕනේ. ඊළඟට අපිට තියෙන්න ඕනේ වැදගත්ම දේ තමයි පොසිටිව් ඇටිටියුඩ් එකක්. අපි මේකට කියනවා ආකල්ප කියලා. මේ ආකල්ප තියෙන්න ඕනේ. හරි. පැහැදිලිද?
එතකොට මේකම අපි හඳුන්වලා සමහර වෙලාවට free h කියලා. එහෙම නැත්නම් h තුනක් කියලා අපි හඳුන්වනවා. මේ දැනුම අපි කියනවා head කියලා. ඒ වගේම කුසලතාවයට කියනවා hands කියලා. ඒ වගේම ආකල්ප වලට අපි heart කියලා කියනවා. මෙතෙන්ට එනකන් ඔයාලට මේක පැහැදිලි ඇති කියලා මම හිතනවා. CEO කියන්නේ Chief Executive Officer. එහෙම නැත්නම් ප්‍රධාන විධායක නිලධාරී කියන එක. හරි. හරි ළමයි. ඔයාලට මෙතෙන්ට එනකම් පැහැදිලි නේ අපි හින්දා ඉස්සරහට යමු. මොකද්ද මේ දැනුම කියන්නේ බලන්න. දැනුම කියලා අපි අදහස් කරන්නේ අපිට මේ කාර්යයන් සිදු කරන්න ඕන කරන මන අවබෝධයක් එහෙම නැත්නම් පළපුරුද්දක් තියෙනවද කියන එක. ඒ වගේම කුසලතා කියලා අපි අදහස් කරන්නේ අපිට කොහොමද මේ කාර්යයක් තවත් වෙන කෙනෙක්ගෙන් වෙනස්ව කරන්න පුළුවන් කියලා. ආකල්ප කියලා අපි අදහස් කරන්නේ අපිට මේ කාර්යභාරය එහෙම නැත්නම් අපේ ජොබ් එක අපිට ඒක ගැන විශ්වාසයකින් කටයුතු කරන්න පුළුවන් කියන එක තමයි මේ ආකල්ප කියලා අපි අදහස් කරන්නේ. හරි මේ දැනුම කුසලතා ආකල්ප ඔයගලන්ට පැහැදිලි වුණාද? ඉස්සර සර් ඔව් සර්. මේ ළමයින්ට කතා කරන්න පුළුවන්ද මේකේ? ඔව් ළමයිට මයික් ඔන් කරන්න කතා කරන්න පුළුවන්. කාද අවස්ථාවක් මේ පළවෙනි දවසේ සාමාන්‍ය අපි දෙන්නේ නැහැ මේ ඒකට මයික් හසුරවන්න තේරෙන්නේ නැති හින්දා. හරි හරි. චැට් එකේ මේවා කරලා ඔය chat එක කාදර යනවානේ. මගේ ඉන්න අපි ලබන නම් මේ මයික් ඔන් කරන්න දෙමු. හරි. නැත්නම් ඔක්කොම මයික් ඔන් කරනකොට ටිකක් ඔය ලෙක්චර් බාධාවක් වෙනවා. ඔව්. හරි. දැන් ළමයි මේ දැනුම ගත්තාම දැනුම සම්බන්ධයෙන් අපිට කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි මොකද්ද කරන්න ඕනේ කියලා අපිට දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම අපේ ජොබ් එක කොහොමද කරන්න කියලා අපිට දැනුමක් තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් ඔයා මේ කෝස් එක ඉවර කරලා අපි යනවා ඔයා යනවා ආයතනයක මානව සම්පත් කළමනාකරු විදියට. සාමාන්‍යයෙන් ඔයා මානව සම්පත් කළමනාකරුට කලින් ඔයා ගොඩක් වෙලා ජොබ් එකට යන්නේ HR ඉන්ටර්න් කෙනෙක් විදියට. එතකොට ඉන්ටර්න් කෙනෙක් විදියට ගියාම ඔයාට දැනුමක් තියෙන්න ඕනේ ඒ වෙලාවේදී මොනවද අපි HR එකේ කරන වැඩ ටික. ඊට පස්සේ ඔයාට මේ ජොබ් එකේ ඉස්සරහට යනකොට ඔයා දැනගන්න ඕනේ මේ HR ඉන්ටර්න් කෙනෙක් විදියට ඒ කම්පැනි එකේ වැඩ කරද්දී කොහොමද මේ වැඩ කරන්නේ? ඒ දේවල් ඉගෙන ගන්න තමයි ඔයා මේ ඉන්ටර්න්ෂිප් එකට යන්නේ. පැහැදිලි නේද? කවුද මේක මේ පාඩේ ඉරියන් දින්නේ? මේ ඉරියන් දින ළමයා පොඩ්ඩක් ඒක නවත්ත ගන්නකො අනික් අයටත් බාධාවක් වෙන එක. හරි. කුසලතා කියලා අපි කියන්නේ කොහොමද අපි අපේ කාර්යභාරය කරගන්න ඕනේ කියලා.
එතකොට මේ කුසලතා අපිට පුළුවන් කොටස් දෙකකට වෙන් කරගන්න සාමාන්‍ය කුසලතාවය සහ විශේෂ කුසලතාව කියලා. එතකොට මොනවද මේ විශේෂ කුසලතාව කියලා අපි කියන්නේ? ඔයාට පුළුවන් වෙන්න ඕනේ අවස්ථානුකූලව තීරණ ගන්න, ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ වැඩ ටික කරගෙන යනකොට කාලය කළමනාකරණය කරගන්න. ඒ වගේම ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ වැඩ ටික මනාව සංවිධානය කරගෙන යන්න. හරි. ඊට පස්සේ මම යනවා මේ කුසලතාවලට පස්සේ අපිට ඕනෙම රැකියාවකදී වැඩිම වැදගත් වෙන දේ. ඒ කියන්නේ ආකල්ප කියන්නේ. මේ ආකල්ප ගත්තාම ඔයාට තමයි හැම වෙලේම ඔයාගේ ජොබ් එක ගැන හොඳ අදහසක් තියෙනවා. නේ ඒ කියන්නේ හොඳ අදහසක් කියන්නේ ඔයාට ඔයාගේ ජොබ් එක කරගෙන යන්න පුළුවන්. ඔයාට සතුටක් දෙන දෙයක් වෙන්න ඕනේ. ඔයාට මේ ජොබ් එක තුලින් ඉස්සරහට යන්න පුළුවන් කියලා ඔයාට විශ්වාසයක් දැනෙන්න ඕනේ. මෙහෙම ඒ වගේම මේ ජොබ් එකකින් ඔයාගේ රැකියාවට සාධාරණයක් ඉටු කරනවා කියලා ඔයාට මන ආකල්පයක් තියෙන්න ඕනේ. ඉතින් මේවා තමයි අපි අදහස් කරන්නේ දැනුම කුසලතා ආකල්ප කියලා. කලමනාකරුවෙක් සතු වෙන්න ඕනේ කුසලතාවයෙන් ඉතින්. හරි. ඊට පස්සේ මම එනවා මානව සම්පත් කළමනාකරණයේදී අපි ඉගෙන ගන්න කළමනාකරුවෙක් සතුව තියෙන්න ඕනේ කුසලතා වර්ග 3ක් ඔයත් එක්ක කතා කරන්න. එතන මේ කුසලතා වර්ග 3 මම තමයි පළවෙනි එක කියනවා මනෝභාවාත්මක කුසලතා, දෙවෙනි එකට කියනවා අපි තාක්ෂණික කුසලතා කියලා, ඒ වගේම තුන්වෙනි එකට අපි කියනවා මානව කුසලතාවය කියලා. එතකොට මේ මනෝභාවාත්මක කුසලතා කියලා අපි අදහස් කරන්නේ ආයතනයක තීරණ ගැනීම සම්බන්ධයෙන් කළමනාකරුවෙක්ට තියෙන්න ඕනේ කුසලතාවය. එතකොට ආයතනයක තීරණ ගැනීම එහෙම නැත්නම් අනාගතයේ සැලසුම් කිරීම කරන්නේ කවුද? chat එකට දාන්න බලන්න. ඔව් ක්වොලිෆිකේෂන් වලින් ආකල්ප නිරූපණය කරන්නේ. ඒක තමයි අපි ඉන්ටර්වියුස් කරන්නේ. අග්‍ර කළමනාකරුව තමයි ආයතනයක අනාගතේ එහෙම නැත්නම් ආයතනයක් යන්න ඕනේ දිශාව මොකක්ද කියලා තීරණය කිරීම කරන්නේ. එතකොට මේ ආයතනයක අග්‍ර කළමනාකරුවන්ට තමයි ළමයි අපි මේ මනෝභාවාත්මක කුසලතා වැඩිපුරම තියෙන්න ඕනේ කියලා කියන්නේ. තාක්ෂණික කුසලතා කියලා අපි අදහස් කරන්නේ මොකක් හරි කාර්යයක් ඉටු කරගෙන යන්න ඒ කළමනාකරුට තියෙන්න ඕනේ කුසලතාවයට. හරි. එතකොට මේ තාක්ෂණික කුසලතා තියෙන්න ඕනේ කාටද? තාක්ෂණික කුසලතා වැඩි හරියක් තියෙන්න ඕනේ වෙන්නේ අපි අර කතා කරපු පළමු පෙළ කළමනාකරුවන්ට. මොකද එයාලා තමයි නිතරම සේවකයොත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒතකොට සේවකයන්ගේ කටයුතු හරියට සිද්ධ වෙලා තියෙනවද බලන්න මේ කළමනාකරුට ඒ සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමක් ඕනේ කරනවා. උදාහරණයක් විදිහට අපි ගමු ආයතනයේ accounts division එක ගත්තා කියලා. මේ accounts division එකේ එහෙම නැත්නම් අපි කියමු අපි food city එක අපි අර එකතු කරන ඔයාලා දන්නවා ඔයාලා ගිහිල්ලා එතනින් බඩු ගන්නකොට ඔයා හැමගේ බඩු ගන්නකොට රිසිට් එකක්. එතකොට මේ රිසිට් එක එකතු කරලා තමයි ආයතනය නැත්නම් food city එක එයාලගේ sales කොච්චරක්ද කියලා බලන්නේ. එතකොට මේ sales කොච්චරක්ද කියලා බලන්න නම් අර එයාගේ සුපර්වයිසර්ට ඒ සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමක් ඕනේ. ඉතින් අපි කියනවා මේ තාක්ෂණික කුසලතා කියන එක වැඩි හරියක් ඕන වෙන්නේ ආයතනයේ පළමු මට්ටමේ කළමනාකරුවන්ට හරි. ඊළඟට තමයි ළමයි වැදගත් මේකට එන්නේ ඒ තමයි මානව කුසලතා. මානව කුසලතා කියලා අපි අදහස් කරන්නේ
මිනිස්සුත් එක්ක එහෙම නැත්නම් අනිත් අයත් එක්ක වැඩ කරන්න තියෙන හැකියාව. එතකොට අනිත් අයත් එක්ක මනා සම්බන්ධයක් තියාගෙන කටයුතු කරගෙන යන්න කළමනාකරුවෙක්ට පුළුවන් වෙන්න ඕන. හරි. අපි යමු මේ පල්ලෙහා තියෙන chart එකට. මෙතන ඔයාලට පෙන්නනවා කළමනාකරන මට්ටමත් එක්ක කොහොමද කුසලතාවයන් එයාලට තියෙන්න ඕනේ කියලා. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා ඇති අග්‍ර කළමනාකරුවන්ට වැඩියෙන්ම සංකල්පීය කුසලතා අවශ්‍ය වෙනවා. මොකද එයාලා තමයි ආයතනයේ තීරණ ගැනීම කරන්නේ. ඊට පස්සේ අපි ගියාම පළමු පෙළ කළමනාකරුවන්ට වැඩිපුර මොන කරන්නේ මොකද්ද? තාක්ෂණික කුසලතාවය. හැබැයි මොන කළමනාකරන අපි මධ්‍ය කළමනාකරන මට්ටමට ගිහිල්ලා බලනකොට මේ මානව කුසලතාවයයි තාක්ෂණික කුසලතාවයයි අන්තර්බුද්ධ කුසලතාවය කියන කුසලතා වර්ග තුනම සමාන මට්ටමින් අපි මධ්‍ය කළමනාකරුවන්ට තියෙන්න ඕන කියලා අදහස් කරලා තියෙනවා. හැබැයි ඔයා මෙතෙන්දි බලන්න මේ අන්තර්බුද්ධ කුසලතා කියන එක. ඒක හැම කළමනාකරන මට්ටමකම ඉන්න කළමනාකරුවන්ට වැදගත් වෙනවා කියලා මේ chart එකේ තවත් ඔයාට පෙන්නලා තියෙනවා. හරි. ඉතින් මම හිතනවා මේ කළමනාකරන කුසලතා කියන එක ඔයාට පැහැදිලි වෙන්න ඇති කියලා. මේකත් එක්ක අපේ පළවෙනි ටියුට් එක මෙතනින් ඉවර වෙලා යනවා. මගේ ළමයි ඔක්කොටම මේ පාඩම සම්පූර්ණ ගැන ගැටලු තියෙනවද ප්‍රශ්න පාඩම තේරුණාද හොඳට? ඔයාලට HR මැනේජර් කෙනෙක් ගැන පුංචි කතාවක් කියන්නද? කවුද කැමති කතාව අහන්න? හරි. ඔන්න අලුතෙන්ම ඉගෙන ගත්ත කෙනෙක් HR ජොබ් එකකට ඇසිස්ටන්ට් HR මැනේජර් කෙනෙක් විදියට යනවලු කම්පැනි එකට. කම්පැනි එකට ගියාම මේකේ මෙයා ඇසිස්ටන්ට් HR මැනේජර් යන හින්දා ඔව් මේ හරිඳු ඔයා දාලා තියෙන එකට මම මේ ඊළඟ දවස් පැහැදිලි කිරීමක් කරනවා. මේ කම්පැනියට ගියාම මේ ඇසිස්ටන්ට් මැනේජර්ට අලුතෙන් එන ඇසිස්ටන්ට් මැනේජර්ට HR මැනේජර් කියනවා. හරි. ඔයා මේ කම්පැනි වටේ පළවෙනි දවසේ ඉඳලා ඇවිදලා බලලා කට්ටිය මොකද කරන්න කියලා ඇවිල්ලා මට කියන්න කියලා. ඔන්න දැන් මේ අලුත් ඇසිස්ටන්ට් මැනේජර් මොකද කරන්නේ? ෆැක්ටරි එක වටේම ඇවිදලා බලනවා. ෆැක්ටරි වටේම ඇවිදලා බලලා කියනවා අනික හැමෝම නම් වැඩ කරනවා සර් අර කාමරේ ඉන්න මිනිස්සයා කකුල් දෙක විතරක් කකුල් දෙක මේසෙ උඩ තියාගෙන කල්පනා කර කර ඔහේ බුලත් විඩක් හපහපා ඉන්නවා විතරයි කියේ. ඉතින් HR මැනේජර් කියනවා මීට අවුරුදු 20කට කලින් මම මේ ජොබ් එකට එනකොට ඔය මිනිස්සයා ඔය විදිහටම තමයි හිටියේ. ඉතින් අර ඇසිස්ටන්ට් මැනේජර් බුදුන් වෙලා අහනවා ඉතින් සර් එහෙම ඉන්න මිනිස්සෙක් සර්යයි මෙතන තියාගෙන ඉන්නේ. HR මැනේජර් දෙන උත්තරේ පුළුවන් නම් ඔයාලා මෙතන කමෙන්ට් කරන්න. ඔයාලා හිතන එක. ඇයි මෙයාව තියාගෙන ඉන්නේ?
HR මැනේජර් කියන උත්තරේ තමයි එයා මීට අවුරුදු 20කට කලින් මම එනකොටත් කකුල් දෙක මේසෙ උඩ තියාගෙන උඩත් පිටේ හපහපා හිටියා. ඉතින් ඇයි අර අහනවා ඇයි එයාව තියාගෙන ඉන්නේ? මොකද එයාගේ කකුල තියෙන දිශාව නෙමෙයි මට වැදගත් වෙන්නේ. එයාගේ මනස තියෙන්නේ කොහෙද කියලා. එයා ගන්න සමහර අලුත් අදහස් හින්දා තමයි අද අපේ ආයතනයේ මේ තරම් දියුණු වෙලා තියෙන්නේ කියලා මේ HR මැනේජර් අලුතෙන් ආපු ඇසිස්ටන්ට් මැනේජර්ට කියලා දෙන්නේ. ඉතින් ඔයාලා ආයතනයකට ගියාමත් මේ වගේ තමයි අපිට HR එකට ආවම HR එකට එක එක જાතිය අය එනවා. මේ එක එක අය ඔයා යන ආයතනෙන් ආයතනයට වෙනස් වෙනවා. සමහරලාට ඔයා ගාමන්ට් එකකට ගියොත් ඒකේ එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකකට ගියොත් ඔයාලට HR සම්බන්ධයෙන් ගොඩක් ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා එතනින් මාරු වෙලා ඔයා ආව කිව්වොත් අපි සාමාන්‍යයෙන් BPO කම්පැනි එකකට එහෙම නැත්නම් IT සෙක්ටර් එකේ කම්පැනි එකට එතනින් එම්ප්ලොයිස්ලා සම්පූර්ණයෙන්ම ඔයා අර කලින් හිටපු තැනට වඩා වෙනස් වෙන්න පුළුවන්. එතකොට එයාලා බලන දේ ඒ කලින් එකේ ඉන්න එක්කෙනා බලන දේ 100%ක්ම එහෙම නැත්නම් 500%ක්ම උනත් වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. හරි. පැහැදිලිද හැමෝටම? ඉසුරු සර් ඉස්සමට එනවා. ඔව් දෙන්නේ ක්‍රේෂන් කරලා තියෙනව නේද? නැසස ඉස්සරහට නැස ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ උඹට දෙන මෙසේජ් දායි. හරි. එහෙනම් අපි පාඩම් ගමු අපේ අද ඔයාලට ආපු ටියුට් එක. එහෙම නැත්නම් අපි කළමනාකරන චින්තනය කොහොමද වැඩි දියුණුුනේ කියන එක. හරි. ළමයි ඔයාලා මේ ටියුට් එක බැලුවද? මේකෙදි මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද අපි මේ කළමනාකරණය කියන එක ලෝකෙට ඇවිල්ලා තියෙන කියන එක තමයි මේකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. හැබැයි මේක ඔයා මහා බරපතල විදියට කටපාඩම් කරන්න එපා. මොකද මේක ගැන දලා හදාසක් ඔයාට ඔළුවේ තියාගත්තාම ඇති මේක කොහොමදවත් ඔයාගේ අසයින්මන්ට් එකකට දාන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේ කළමනාකරන චින්තනය කියලා අපි අදහස් කරන්නේ ළමයි කොහොමද මේ කළමනාකරණය කියන සංකල්පය එදා ඉඳන් අද වෙනකන් දියුණු වෙලා ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට මේ කළමනාකරන සංකල්පය දියුණු වෙනකොට මේකේ කළමනාකරන සංකල්ප චින්තනයේ ප්‍රවේශ කීපයක් අපිට අඳුර ගන්න පුළුවන්. පළවෙනි එකට අපි කියනවා සාම්ප්‍රදායික ප්‍රවේශය කියලා. ඒ වගේම තව එකක් තියෙනවා චර්යාත්මක ප්‍රවේශය කියලා. ඒ වගේම අපි 1945න් පස්සේ ජපානයෙන් දියුණු වෙච්ච ප්‍රවේශයක් තියෙනවා. මේකට අපි කියනවා නව ජපාන් කළමනාකරන ප්‍රවේශය කියලා. එතකොට මේ සාම්ප්‍රදායික ප්‍රවේශය ඇතුළේ ළමයි අපි කතා කරන කළමනාකරන ක්‍රම ශිල්ප තුනක් තියෙනවා. එතකොට මේ කළමනාකරන ක්‍රම ශිල්ප තමයි විද්‍යාත්මක කළමනාකරණය, පරිපාලන කළමනාකරණය සහ නිල බලවාදය කියලා කියන්නේ. එතකොට අපි යමු විද්‍යාත්මක කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. මේ විද්‍යාත්මක කළමනාකරණය කියන එක අඳුන්ලා දෙන්නේ F.W. ටේලර් කියන කෙනා. එතකොට මේ කළමනාකරන ශිල්ප ක්‍රමය ළමයි ගොඩක් වෙලාවට ලෝකෙට ආවේ 1900 මුල. ඒ කියන්නේ 1900 මුල හරිය. එහෙම නැත්නම් 1910 1920 අතරේ තමයි මේ විද්‍යාත්මක කළමනාකරණය කියන එක දිනුනේ. එතකොට මේ කාලේ ලෝකෙ තිබ්බ දෙයක් තමයි අපි ගුණත්වයෙන් ඉහළ භාණ්ඩයක් හදන්න ඕනේ. හැබැයි මේක පුළුවන් තරම් අඩු පිරිවැයකට හදන්න ඕනේ කියන අදහස. එතකොට ඒක පදනම් කරගෙන තමයි මෙයාලා මේ විද්‍යාත්මක කළමනාකරණය කියන එක දියුණු කරලා තියෙන්නේ. ඕකේ. එතකොට මේ විද්‍යාත්මක කළමනාකරණයේදී තියෙන පළවෙනිම දේ තමයි විද්‍යාත්මක කළමනාකරණය
එයා කියනවා හැම වෙලෙම මේක තාර්කික දෙයක් වෙන්න ඕනේ කියලා. ඒ වගේම අර මම කලින් ඔයාලට කිව්වා වගේ ඉහළ ගුණත්වයෙන් යුක්තව භාණ්ඩ නිෂ්පාදනය කිරීමක් සිද්ධ කරන්න ඕනේ කියලා මෙයා අදහස් කරලා දෙනවා. ඊට පස්සේ මෙයා කියාදී HW ටේලර් අදහස් කරන තවත් මූලිකාංගයක් තමයි පිරිවැය අඩු කරන්න ඕන කියලා. ඒ කියන්නේ භාණ්ඩය නිෂ්පාදනය කළා මිල වැඩි කරොත් මිනිස්සු අපේ බඩු ටික මිලදී ගන්නේ නැති වෙයි. එහෙම හිතලා පුළුවන් තරම් අඩු ගානකට අපි භාණ්ඩය නිපදවන්න ඕනේ. ඒ හින්දා අඩු මිලක් නියම කරන්න ඕනේ කියලා මෙයා හඳුන්වලා දුන්නා. ඒ වගේම මෙයා කියනවා අපේ නිෂ්පාදන සේවකයින්ට අපි වැඩි වැටුපක් ගෙවන්න ඕනේ කියලා. ඒ වගේම මෙයා කියන තවත් දෙයක් වුණා මේ කළමනාකරණය ඇතුලේ එහෙම නැත්නම් මේ විද්‍යාත්මක කළමනාකරණ ක්‍රමය ඇතුලේ අපි පුළුවන් තරම් ඉහළ නිෂ්පාදනයක් සිද්ධ කරන්න ඕනේ කියලා. සහ මෙයා කියනවා තවත් මේ විද්‍යාත්මක කළමනාකරණය ඇතුළේම සේවකය සහ කළමනාකරු අතර සහයෝගය කටයුතු කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේම මෙයා කියන තවත් දෙයක් තමයි මේ සේවකයෙක්ට කාර්යයක් බාර දෙනකොට මෙයා මේ සේවයට බාර දෙන එයාට බාර දෙන ජොබ් එක සම්බන්ධ. එයාට ක්ලියර් විෂන් එකක්. එහෙම නැත්නම් පැහැදිලි අරමුණක් තියෙන්න ඕනේ කියලා. ඇයි මම මේ දේ කරන්නේ? මොකටද මම මේ දේ කරන්නේ කියලා සේවකයාට අවබෝධයක් තියෙන්න ඕනේ කියලා මෙයා කිව්වා. සහ මේ අවසාන වශයෙන් මෙයා කියනවා මේකට අපි හරි සේවකයෙක් තෝරගන්නත් ඕනේ. ඒ වගේම මේ සේවකයන්ගේ ප්‍රතිපෝෂණයක් ලබා ගන්න ඕනේ. මේ ප්‍රතිපෝෂණය කියලා කියන්නේ මොකද්ද? අනික් පාර්ශවයේ එය අපේ නිෂ්පාදනය සම්බන්ධයෙන් අදහසක් ගන්න එක තමයි ප්‍රතිපෝෂණය කියලා අපි අදහස් කරේ මෙතනදී. ඒ වගේම මෙයා කියනවා අපි මෙහෙම කළමනාකරන මේ සේවකයෝ අරගෙන මේ නිෂ්පාදනය කරන්න යනකොට එයාලට මනා පුහුණුවක් දෙන්නත් ඕනේ කියලා. ඊළඟට විද්‍යාත්මක කළමනාකරණයේ තියෙන මූලධර්ම තමයි අපි වැඩක් අඳුර ගන්නකොට මේ වැඩේ විද්‍යාත්මකව අඳුර ගන්න ඕනේ කියලා මේ ටේලර් කිව්වා. ඒ කියන්නේ ඔයා හිතන්න වාහනයක් නිෂ්පාදනය කරනවා කියලා. වාහනයක් නිෂ්පාදනය කරනකොට මේ වාහනයක් නිෂ්පාදනය කිරීම එහෙම නැත්නම් මේ වාහනයක් නිෂ්පාදනය කිරීම කියන කාර්ය විද්‍යාත්මකව අඳුර ගන්න ඕනේ කිව්වා. ඒ කියන්නේ වාහනේ එන්ජින් එක හදනවා, ඊට පස්සේ වාහනේ බොඩි එක හදනවා, වාහනේ වීදුරු ටික සෙට් කරනවා, ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික වැඩ ටික කරනවා මේ වාහනේ, ඊට පස්සේ මේ වාහනේ පේන්ටින් කරනවා. මේ විදිහට මේ වාහනය නිෂ්පාදනය කිරීම සම්බන්ධව සිද්ධ වෙන වැඩ ටික අපි විද්‍යාත්මකව අඳුර ගන්න ඕනේ කියලා ටේලර් කිව්වා. ඊට පස්සේ මෙයා කියනවා මේකට අපි සේවකය තෝරගන්න විද්‍යාත්මකව සිද්ධ කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මෙයා මෙතෙන්දී අදහස් කරා ඒක සම්බන්ධයෙන් පුහුණුවක් තියෙන කෙනෙක්ව අපි පුළුවන් තරම් මේකට තෝරගන්න ඕනේ. එහෙම තෝරගත්තොත් තමයි අපිට අපේ නිෂ්පාදන පිරිවැය අඩු කරගෙන එයාට වැඩි වැටුපක් දීලා අපිට මේ කාර්යය කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මෙයා කිව්වා මේ සේවකයෝ පුහුණු කරන එකත් විද්‍යාත්මකව අපි කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ එක සේවකයෙක්ව පුහුණු කරනවා පේන්ටින් කරන්න, තව එක්කෙනෙක් පුහුණු කරනවා එන්ජින් එක සම්බන්ධ වැඩවලට. මේ විදිහට සේවකයෝ පුහුණු කරන්න ඕනේ මෙයා කියනවා. ඊට පස්සේ මෙයා කියනවා සේවකයින්ට වැටුප් ගෙවනකොට සේවකයාගේ කාර්යබල සම්බන්ධයෙන් අපි එහෙම නැත්නම් සේවකයාගේ performance එක සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා ඒකට සම්බන්ධව තමයි අපි මෙයාලට වැටුප් ගෙවන්න ඕනේ කියලා. හරි. මෙතෙන්ට එනකන් ඔයාලට මේ කළමනාකරණය මේ විද්‍යාත්මක කළමනාකරණය තේරුණාද? අපි යන් ඉස්සරහට. එතකොට මේ විද්‍යාත්මක කළමනාකරණයේදී තිබ්බ උපකල්පන තමයි ළමයි මිනිසා කියන්නේ ආර්ථික සත්වයක් කියලා. ඒ කියන්නේ වැටුප් වලින් මෙයාලව දිරිමත් කරන්න පුළුවන් කියලා මේ ටේලර් හිතුවා. ඊට පස්සේ මෙයා හිතපු තව දෙයක් තමයි සේවකයෝ කරන කාර්යභාරය තීරණය වෙන්නේ එයාලගේ ශාරීරික කුසලතාවයන්ට. එහෙම නැත්නම් එයාට වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය මත තමයි කියලා මෙයා කිව්වා. ඊට පස්සේ මෙයා කියපු තවත් දෙයක් තමයි මේ ඕනෙම කාර්යයක් ඉටු කරන්න වඩා හොඳ එක ක්‍රමයක් තියෙනවා කියලා. ඒ කියන්නේ
අපි පේන්ටිං ගත්තොත් පේන්ටිං කරන්න නිශ්චිත ක්‍රමයක් තියෙනවා. එන්ජින් එක හදන එක ගත්තොත් එන්ජින් එක හදන්න නිශ්චිත ක්‍රමයක් තියෙනවා. මේකට විකල්ප ක්‍රම නැහැ කියලා මෙයා උපකල්පනය කරා. හරි. ඔයාලට මොකද හිතෙන්නේ විද්‍යාත්මක කළමනාකරණය සම්බන්ධයෙන්? ඒක හොඳයිද නරකයිද? මෙතන ටේලර් නැහැ නිකන් හිතන්නකෝ බලන්න. විද්‍යාත්මක කළමනාකරණය හොඳයි කියන හිතන අය හොඳයි කියලා දාන්න, හොඳ නැහැ කියන හිතන අය හොඳ නැහැ කියලා දාන්න. සර් ගොඩක් කට්ටිය කියනවා විද්‍යාත්මක කළමනාකරණය හොඳයි කියලා. හැබැයි විද්‍යාත්මක කළමනාකරණය හොඳයි කිව්වට හොඳමත් නෑ කියපු කට්ටියකුත් හිටියා. අපි බලමු මොනවද යාලා කියන්නේ කියලා. පළවෙනි එක තමයි මේ විද්‍යාත්මක කළමනාකරණය ඇතුලේ තාක්ෂණික ක්‍රම ගැන වැඩි අවධානයක් යොමු කරා. මොකද මේ ටේලර් කියන කෙනා ඇවිල්ලා තමයි ඉංජිනේරුවෙක්. එතකොට මෙයා මිනිස්සුන් කොහොමද වැඩ කරන්න කැමති කියලා එච්චර හිතුවේ නැහැ. එයාගේ මේ තාක්ෂණික ක්‍රම හරහා පිළිවෙල අඩු කිරීම ගැන කියන එක තමයි වැඩියෙන් අවධානය යොමු කරේ. ඊට පස්සේ මේ ක්‍රමය ගොඩක් යාන්ත්‍රිකයි. ඒ කියන්නේ ඔයාට තේරෙනවා මේ මිනිස්සු එක පැත්තටම සීමා වෙලා ඉන්නවා. එයාගේ වැඩේම විතරක් කරනවා. එතකොට මෙයා මිනිස්සෙක්ට වඩා රොබෝ කෙනෙක් වෙනවා. ඊට පස්සේ මේ ආයතනයේ කණ්ඩායම් හැසීම. අපි දන්නවා මිනිස්සු ගොඩක් වෙලාවට කණ්ඩායමක් විදියට වැඩ කරන්න කැමතියි. එතකොට මේ කණ්ඩායමක් විදියට වැඩ කරන්න කැමැත්ත මේ විද්‍යාත්මක කළමනාකරණය තුළ ඇහිරිලා තිබ්බා. ඒ වගේම මිනිස්සුන්ගේ හැඟීම් ගැන අවධානයක් යොමු කරලා තිබෙන්නේ නැහැ මේ ටේලර් කියන බුද්ධිලේ. ඉතින් මේ හින්දා 1916 විතර වගේ වෙනකොට මෙයා හඳුන්වා දී විද්‍යාත්මක කළමනාකරණයේ විවේචන එන්න පටන් ගත්තා. එතකොට මේවා තමයි අපි මේ අද කතා කරන්නේ විද්‍යාත්මක කළමනාකරණයේ අසාර්ථක ලක්ෂණ කියන. ඉස්සර සර් ඔව් කියන්නේ. හරි අපිට තව විනාඩි 10ක් 15ක් වගේ ගියොත් අපිට මේක ඉවර කරන්න පුළුවන්. හරි තමයි සර්. ඔව් ළමයි එහෙම කැමති ඉවර නම් කරමුද? ළමයින්ගේ කැමැත්ත පොඩ්ඩක් දාන්න බලන්න. අපි ඉවර කරමු සර්. හරි ඉවර කරමු අපි. හරි thank you. thank you ළමයි. මේ හරි අපි එන ඉස්සරහට කතා කරගෙන යමු. එතකොට මේ විද්‍යාත්මක කළමනාකරණයේදී ආපු දෙවෙනි එක තමයි පරිපාලන කළමනාකරණය කියලා කියන්නේ. මේ පරිපාලන කළමනාකරණය කියන එක හඳුන්වලා දෙන්නේ හෙන්රි ෆෙවල් කියන මේ විද්‍යාඥයා. මෙයා අපි සලකනවා වර්තමාන කළමනාකරණයේදී කළමනාකරණයේ පියා කියලා. හරි. මෙයා තමයි ළමයි අපිට මේ අපි ඉස්සෙල්ලා කතා කරපු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, පාලනය කියන මේ කළමනාකරණ කාර්යයන් හඳුන්වලා දුන්නේ. හැබැයි මෙතන පොඩි වෙනසක් තිබ්බා. මේ ෆෙවල් හඳුන්වලා දුන්නේ අපිට ඉස්සෙල්ලාම මෙහෙවීම කියලා දෙයක් නෙමෙයි. විධාන දීම තමයි ආයතනයේ කාර්යභාරය කියන්නේ. හරි. එතකොට මේ ෆෙවල් හඳුන් දීපු කාර්යභාරය ඇතුලේ තමයි වර්තමානයේදී අපි කතා කරන ගොඩක් කළමනාකරණ සංකල්ප. ඒ කියන්නේ විශේෂීකරණය කියන එක, ශ්‍රම විභජනය කියන එක, විධාන දීම කියන එක, මෙන්න මේ වගේ සංකල්ප ගොඩක් ආවේ මේ පරිපාලන කළමනාකරණයේ. හරි. ඊළඟට මම යනවා නිලබලවාදය කියන එක ගැන ඔයාලට කියලා දෙන්න. මේ නිලබලවාදය කියන එකත්
අපිට අඳුන්ලා දෙන්නේ මැක්ස් වෙබර් කියන සමාජ විද්‍යාඥයා. එතකොට මේ වෙබර් කියනවා සමාජයක තියෙන සංවිධාන වර්ග තුනකට වෙන් කරන්න පුළුවන් කියලා. මෙයා කියනවා පළවෙනි සංවිධාන වර්ගය තමයි අනුහස්වාදී සංවිධාන කියලා. දැන් මේ අනුහස්වාදී සංවිධාන කියලා අදහස් කරන්නේ කිසියම් පුද්ගලයෙක් කෙරෙහි තියෙන දැඩි භක්තිය හින්දා මේ සංවිධානයක් නිර්මාණය වෙලා මේ සංවිධානය පවතිනවා. උදාහරණයක් විදිහට නිකන් අපි ගමු කවුරු හරි කෙනෙක් එයාගේ තියෙන විශේෂ බලයක් හින්දා එහෙම නැත්නම් විශේෂ හැකියාවක් හින්දා එයාවට අනුගාමිකව පිරිසක් එකතු වෙනවා. මේ අනුගාමිකව පිරිසක් එකතු වුනහම මෙතන සංවිධානයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මේ සංවිධානය නිර්මාණය වෙලා තියෙන්නේ තාර්කික පදනමක් මත නෙමෙයි. අර විශේෂිත පුද්ගලයාගේ තියෙන එයාගේ තියෙන විශේෂිත ලක්ෂණයක් මත තමයි මේ සංවිධානය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ සංවිධානයක පැවැත්ම කියන එක ළමයි අර කියන විශේෂිත පුද්ගලයාගේ පැවැත්මත් එක්ක අවසාන වෙනවා. ඒ කියන්නේ එයා මරණයටපත් වුණොත් කවදා හරි එයාගේ මේ සංවිධානය එතනින් එහාට පවතින්නේ නැති සංවිධානයක් වෙනවා. දෙවෙනියට මෙයා කියනවා සාම්ප්‍රදායික සංවිධාන කියලා. සාම්ප්‍රදායික සංවිධානයක් කියලා කියන්නේ සමාජයේ තියෙන සාම්ප්‍රදායික ගති ලක්ෂණ පදනම් කරගෙන නිර්මාණය වෙන සංවිධාන. හැබැයි මෙයා කියනවා මේ සාම්ප්‍රදායික සංවිධාන වලටත් වඩා සංවිධානාත්මකයි ඒ වගේම ප්‍රබලයි කියලා නිලබලවාදී සංවිධාන කියනවා. බලමු මේ නිලබලවාදී සංවිධාන කියන්නේ මොකක්ද කියලා. එතන මේ නිලබලවාදී සංවිධානයක් කියලා හඳුන්වන්නේ අපි වර්තමානයේදී කතා කරන ආයතනයක තියෙන ලක්ෂණ වලින් සමන්විත සංවිධානයක්. මොනවද මේ ලක්ෂණ? පළවෙනියටම එයා කියනවා මේ ආයතනයේ නීති රීති පද්ධතියක් තියෙනවා කියලා. නීති රීති පද්ධතියක් කියන්නේ ආයතනයේ කොහොමද ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්න ඕනේ කියලා සකස් වෙච්ච නීතිවල එකතුවක් ඒ වගේම රීතීන් වල එකතුවක් මේ වගේ නිලබලවාදී සංවිධානයක තියෙනවා. ඒ වගේම දෙවෙනි එක තමයි මේකේ පැහැදිලි අරමුණක් සහ පරමාර්ථයක් තියෙනවා. ඇයි මේ සංවිධානය වැඩ කරන්නේ කියලා. මොකක් වෙනුවෙන්ද අපි වැඩ කරන්නේ කියලා අදහසක් මේ වගේ සංවිධානවල දකින්න තියෙනවා. ඒ වගේම වැඩ බෙදීමක් සහ විශේෂීකරණයක් තියෙනවා. මොකද්ද මේ වැඩ බෙදීම කියලා කියන්නේ? දැන් අපි කතා කරමු අර ටේලර්ගේ කතාවේ ටේලර්ගේ විද්‍යාත්මක කළමනාකරණය අපි කතා කරපු කාර් එකක් නිෂ්පාදනය කරනවා කියලා. ඒතකොට කාර් එකක් නිෂ්පාදනය කරන එක තනි මිනිස්සෙක්ට කරන්න බෑ. එතකොට එයා මොකද කරන්නේ? ඒ කාර්යයන් බෙදන්නවා අර මං කියපු විදිහට එන්ජින් එකේ වැඩ කීප දෙනෙක්ට දෙනවා. ඒ වගේම බොඩි එක හදන එක තව කීප දෙනෙක්ට දෙනවා. මේ වගේ මේ අපි කරන්න ඕනේ වැඩ ටික අපි බෙදලා වෙන් කරලා දෙන එකට අපි කියනවා වැඩ බෙදීම කියලා. ඒතර විශේෂීකරණය කියලා කියන ළමයි එකම කාර්යයක එයා දිගින් දිගටම නියුක්ත වීම හින්දා එයාට ඒ සම්බන්ධයෙන් ලැබෙන විශේෂී හැකියාව. දැන් උදාහරණයක් විදිහට අපි ගමු ගුරුවරයෙක් අපි එකම විෂයක් දිගින් දිගටම උගන්වනකොට මොකද වෙන්නේ? මේ ගුරුවරයා ඒ විෂය සම්බන්ධයෙන් විශේෂීකරණය වෙනවා. එහෙම නැත්නම් ඒ විෂය සම්බන්ධයෙන් විශේෂඥයෙක් වෙනවා. එයා ඒ විෂය සම්බන්ධයෙන් අස්සක් මුල්ලක් නෑරම දන්නවා. මෙන්න මේකට අපි කියනවා විශේෂීකරණය කියලා. ඒ වගේම මේ නිලබලවාදී සංවිධානයක තියෙන අනික් ලක්ෂණය තමයි දූරාවලියකට අනුව සකස් වෙච්ච තනතුරු තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙතන ගත්තොත් එහෙම මෙතන CEO ඉන්නවා ඊට යටින් අපි කියමු HR මැනේජර් ඉන්නවා HR මැනේජර් යටින් ඉන්නවා ඇසිස්ටන්ට් HR මැනේජර් ඊට පස්සේ HR ස්ටාෆ් එක ඉන්නවා මේ විදිහට දූරාවලිය මේ ආයතනය තුල තියෙනවා. හරි. මේකත් එක්ක අපේ විද්‍යාත්මක ප්‍රවේශය කියන එක ඉවර වෙනවා. මම ඊළඟට යන්නේ වාට චර්යාත්මක ප්‍රවේශය කියන එක ගැන කතා කරන්න. මේ චර්යාත්මක ප්‍රවේශයේදී ළමයි මේ මානව සම්බන්ධතා න්‍යාය කියලා න්‍යායක් හඳුන්වලා දෙනවා. මේක හඳුන්වලා දෙන්නේ එල්ටන් මායෝ කියන කෙනා. මේ එල්ටන් මායෝ මේක හඳුන්වලා දෙන්න කලින් මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරනවා මේරි කියලා තවත් මේ වගේ සමාජ සේවිකාවක්. එතකොට මෙයා අදහස් කරන්නේ ගොඩක් වෙලාවට මේ මායෝ අදහස් කරන ඊට සමාන වූ අදහස්ම තමයි. එතකොට මේ මානව සම්බන්ධතා න්‍යාය ඇතුලේ
මෙයා එහෙම නැත්නම් එයටන් මායෝ කියනවා මිනිසා කියන්නේ සමාජීය සත්වයෙක් කියලා. කියන්නේ මිනිහා සමාජයත් එක්ක කටයුතු කරන්න කැමති කෙනෙක් කියලා තමයි මෙයා මේකෙන් තේරුම් කරලා දෙන්නේ සමාජයට. ඊට පස්සේ මෙයා කියනවා මුදල් ඕනෑම අනිකුත් සාධකයකට මිනිස්සුන්ගේ සමාජීය අවශ්‍යතා තෘප්තිමත් කරලා කියන්නේ මිනිස්සුන්ට සල්ලි දීලා විතරයි එයාව අභිප්‍රේරණය කරන්න පුළුවන් කියලා ටේලර් කියද්දි මෙයා කියනවා නෑ එහෙම නෙමෙයි. මිනිස්සුන්ට සල්ලි දීලත් එයාලා අභිප්‍රේරණය කරන්න පුළුවන්. එයාලට හොඳ වැඩ පරිසරයක් හදලා දීලත් ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලට වැඩ කරන්න අවශ්‍ය පහසුකම් දීලත් මේක කරන්න පුළුවන්. මේ ඕනේ විදියකට මෙයාව අභිප්‍රේරණය කරන්න පුළුවන් කියන්නේ. ඊට පස්සේ මෙයා කියන තවත් වැදගත් කරුණක් තමයි මේ ආයතනයක් ඇතුලේ වැඩ කරන එක තනි මිනිස්සෙක් කරන දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා කණ්ඩායමක් ඉදු කරන කාර්යභාරයක්. දැන් කාර් එක හදන එක ගත්තොත් කාර් එක තනි කෙනෙක් හදන්නේ නෑ. එන්ජින් එක හදන කෙනත් උදව් වෙලා තියෙනවා, බොඩි එක හදන එකත් උදව් වෙලා තියෙනවා, ඉලෙක්ට්‍රිකල් වැඩ කරන එකත් උදව් වෙලා තියෙනවා. මේ විදිහට කණ්ඩායම් මේ ව්‍යාපාරයට එහෙම නැත්නම් ඒ ව්‍යාපෘතියට දායක වෙලා තියෙනවා කියලා මෙයා කියනවා. ඊට පස්සේ මෙයා කියනවා ආයතනයක තියෙන අවිධිමත් කණ්ඩායම් එහෙම නැත්නම් මේ සේවක අතර තියෙන සම්බන්ධය ආයතනයේ පැවැත්ම කෙරෙහි බලපෑම් ඇති කරනවා කියනවා. එතකොට මෙයා මේකෙදි අඳුන්ලා දුන්න මේ මානව සම්බන්ධයන් යා අඳුන්වා දෙන්න පාවිච්චි කරේ හෝතෝන් ඵලය කියන පරීක්ෂණය. මෙයා එතකොට අවුරුදු 8ක් විතර ගෙන් 1924 ඉඳන් 1932 වෙනකම් විවිධ පරීක්ෂණ සාධක කියන්නේ ලයිට් එළිය වැඩි කරලා බලලා ඊට පස්සේ යාලා වැඩ කරන තැන ගස් කොළන් තියලා බලලා මේ විදිහට එක එක සාධක වෙනස් කර මේක අධ්‍යයනය කළා තමයි මේ මානව සම්මත න්‍යාය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔයාලට කැමති නම් හෝතෝන් ඉෆෙක්ට් එක ගැන කියවලා බලන්න පුළුවන්. ඒ වුණාට මේ ඩිප්ලෝමා එක ඇතුලේ වාගේ මේ ගැන ගැඹුරු දැනුමක් මම අපේක්ෂා කරන්නේ නැහැ. ඊට පස්සේ ළමයි මේ ප්‍රවේශය චර්යාත්මක ප්‍රවේශයෙන් පස්සේ තවත් එක ප්‍රවේශ වලින් මේ කළමනාකරණය කියන එක දියුණුවා. මේකට දියුණුව ද්විසාධක න්‍යාය කියලා තව එකක් ආවා, XY න්‍යාය කියලා තව එකක් ආවා. මේ විදිහට කළමනාකරණය ටිකින් ටික දියුණුවා. හැබැයි මම ඊට පස්සේ ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ජපන් කළමනාකරණයේ තියෙන වැදගත්කම. ඇයි මේ ජපන් කළමනාකරණය වැදගත් වෙන්නේ? මොකද ළමයි මේ ජපන් කළමනාකරණය අපි දන්නවා 1945 දී ඇමරිකාවෙන් ජපානයට හිරෝෂිමා සහ නගසාකි වලට බෝම්බ දාලා ජපානය සුන්නද්දූලි කරනවා. හැබැයි 45 ඉඳන් ජපානය නැගී සිටලා වර්තමානයේදී ඇමරිකාවත් එක්ක තරම් කරන්න පුළුවන් තරමේ රටක් බවට මේක පත් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම ජපානය දියුණු වෙනකොට මේ කළමනාකරණ විශේෂඥයෝ හිතුවා කොහොමද මේ ජපානය දියුණු වෙන්නේ කියලා හොයලා බලන්න. ඊට පස්සේ මෙයාලා මේ ජපානයට ගිහිල්ලා මේ හොයලා බලලා මෙහෙම දියුණු වෙච්ච එක තමයි අපි අද කතා කරන ජපන් කළමනාකරණ ප්‍රවේශය කියලා කියන්නේ. එතකොට ජපන් කළමනාකරණයේ තියෙන විශේෂත්වයක් තමයි ළමයි මේ ජපන් කළමන ආයතන සේවකයෝ බඳවගන්නේ අර අපි කලින් කතා කරපු සේවකයාගේ තියෙන කුසලතාවය මත. ඒ කියන්නේ ලංකාවේ සේවකයෝ බඳව ගන්නවා වගේ ඉතිහාසය කරපු එක HR කරන්න ගන්නේ නැහැ. එහෙම නැත්නම් සමාජ විද්‍යාව කරපු එක්කෙනා accounting කරන්න ගන්නේ නැහැ. මේ වගේ පරස්පර කුසලතාවයන් තියෙන කට්ටිය රැකියාව සඳහා බඳව ගන්නෑ. ඒ කුසලතාවයේ නැත්නම් රැකියාවට අදාළ කුසලතාවය එහෙම නැත්නම් ඒ ගැන දැනුමක් මෙයාට තියෙනවා නම් තමයි ජපානය මෙයාව බඳව ගන්න. ඊට පස්සේ මෙහෙම බඳව ගත්තට පස්සේ ළමයි මෙයාලා සේවකයෝ රැකියාවට හුරු කරනවා. මේකට අපි කියනවා මොකක් කියලාද? සේවක අනුස්ථාපනය කියලා. ඔයාලා බය වෙන්න එපා. මේ සේවක අනුස්ථාපනය ගැන ගොඩාක් අපිට කතා කරන්න තියෙනවා අපේ ඊළඟ පාඩමක. ඒ හින්දා දැන් කොහොමදවත් කලබල වෙන්න එපා. අනුස්ථාපනය කියන්නේ මොකක්ද අයියෝ අපිට තේරෙන්නේ නැහැ කියලා බය වෙන්න දෙයක් නැහැ. සේවකයව අපේ ආයතනයට අරගෙන එයාව අපේ රැකියාවට හුරු කරන එක තමයි සරලව අපි කියන්නේ අනුස්ථාපනය කියලා. ඊට පස්සේ මේ සේවකයව අපේ ආයතනයේ ඉන්න සේවකයන්ට හුරු කරනවා. මේකට අපි කියනවා ළමයි සමාජානුයෝජනය කරනවා කියලා. එතකොට මේ ජපන් ආයතන වල තියෙන විශේෂත්වයක් තමයි මෙයාලා එක රැකියාවකට බඳව අරගෙන එයාව ඒ රැකියාවෙම සදහටම තියන්නේ නේ. උදාහරණයක් ගමු අපි කියමු සේවකයෙක් බඳව ගන්නවා කියලා ටොයෝටා එකට. ටොයෝටා එකට බඳවගෙන මේ ටොයෝටා එකට අපි කියමු යාව ගන්න මැනේජ්මන්ට් සිස්ටම් පිළිබඳ.
මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් මැනේජ්මන්ට් ට්‍රේනී කෙනෙක්ට ගන්න. ඒ කියන්නේ මේ මැනේජ්මන්ට් ට්‍රේනී කෙනෙක් කියන ළමයි අනාගතයේ දවසක මැනේජර් කෙනෙක් වෙන කෙනෙක්. හොඳද? ඒක ලංකාවේ මැනේජ්මන්ට් ට්‍රේනී කෙනෙක් ගත්තොත් මොකද වෙන්නේ ළමයි? ලංකාවේ මැනේජ්මන්ට් ට්‍රේනී කෙනෙක් පුරුදු කරන්නේ ගොඩක් වෙලාවට මැනේජ්මන්ට් ෆන්ක්ෂන්. එහෙම නැත්නම් කළමනාකරණ කාර්යය තමයි පුරුදු කරන්නේ. හැබැයි ජපානයේ එහෙම නෙමෙයි. ජපානයේ ඒක අතුගාන තැන ඉඳන් සම්පූර්ණම ක්‍රියාවලිය කියන්නේ ව්‍යාපාරයේ සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලිය මේ සේවකයින්ට පුරුදු කරනවා. පුරුදු කරවලා සමහරලාට යාද අර එයා මැෂිනරි සෙක්ෂන් එකේ ඉන්නවා පුළුවන් ලබන මාස 3ක් ගිහිල්ලා එයා accounting එකේ ඉන්නවා. තව මාස 3ක් ගිහිල්ලා marketing division එකේ ඉන්නවා. මේ විදිහට මෙයා එක එක අංශවල රැකියාවේ නියුක්ත වෙනවා. ඊට පස්සේ ජපානයේ තියෙන අනිත්ම දේ තමයි ජීවිත කාලය සඳහාම වෙච්ච රැකියාවක් තියෙන්නේ. කියන්නේ මේ බඳව ගන්න සේවකයෙක් බරපතලම් විදිහේ විනය විරෝධී ක්‍රියාවක් කරේ නැත්නම් මේ බඳව ගන්න සේවකයා මේ ආයතනය තුල දිගටම තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් දිගටම රැකියාවේ යෙදෙයි කියලා මේ ජපානයේ අපේක්ෂා කරනවා. ඒ වගේම විශේෂීකරණය නොවීම. කියන්නේ යා එක ජොබ් එකකට ස්පෙෂලායිස් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒ වගේම කාර්යඵල ඇගීමේදී මේගොල්ලෝ කරන තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි සේවකයාගේ කාර්යඵලත් එයා ඇගීමකට ලක් කරනවා. ඒ වගේම සේවකයා හින්දා කණ්ඩායමටත් වෙන බලපෑම මේගොල්ලෝ ඇගීමට ලක් කිරීමක් කරනවා. ඊට පස්සේ තමයි මෙයා කරන තව දෙයක් තමයි ජපන් කළමනාකරණය ඇතුලේ උසස් කිරීම කරනකොට මොකද කරන්නේ? මේ උසස් කිරීම කරද්දී උසස් වීම වෙන්න සේවකයාට ආයතනය තුලින් ලැබෙන ප්‍රතිලාභ වැඩි වෙනවා. තේරුණාද? ඊළඟට ඒ කියන්නේ දැන් ආයතනයකට අලුතෙන් බඳව ගන්න සේවකයෙක්ට අඩු වැටුපක් ලැබෙනවා වෙන්න පුළුවන්. හැබැයි එයාගේ ශ්‍රේණියෙන් උඩට යන්න එයාට ආයතනයෙන් ලැබෙන ප්‍රතිලාභ අර කාලයට සමානුපාතිකව වේගයෙන් වැඩි වෙනවා. ඒ වගේම මේ සේවකයෝ පුහුණු කරද්දී මේ ආයතන එක රැකියාවකට විතරක් පුහුණු කරන්නේ නැතුව හැම අංශයක් සම්බන්ධයෙන්ම පුහුණු කිරීම දෙනවා. එතකොට මේකෙදී අපිට තියෙනවා මේ ආයතනයේ තියෙන වාසියක් තමයි එයා එක රැකියාවක ඉඳන් තව රැකියාවකට ලේසියෙන් මාරු කරන්න පුළුවන්කම දෙනවා. ඒ වගේම අවසාන වශයෙන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ආයතනයක තීරණ ගන්න ඉහළ කළමනාකරණය විතරයි. හැබැයි ජපානයේ එහෙම නෑ. ජපානය එයාලගේ තීරණ ගැනීම සඳහා මේ සේවකයින්වත් දායක කරගන්නවා. ඉතින් මේක තමයි ළමයි ජපන් කළමනාකරණයේ තියෙන විශේෂත්වය. ගොඩක් කියවලා බලන්න වටින කළමනාකරණයක් තමයි මේ ජපානයේ අතරම තියෙන්නේ. ඊළඟට මම ඔයාලට කියා දෙන්නේ ජපානයේ ලෝකෙටම අඳුනලා දීලා තියෙන ක්‍රම පහක් ගැන. ක්‍රම දෙකක් ගැන. මේකේ පළවෙනි එක තමයි 5S ක්‍රමය. 5S ගැන අහලා තියෙන කවුරුවත් ඉන්නවද මෙතන? yes කියලා මැසේජ් එකක් දාන්න. සරලව කිව්වොත් 5S කියලා කියන්නේ මොකද්ද? ඵලදායීත්වය වැඩි කරගන්න ජපානයේ තියෙන කළමනාකරණ ශිල්ප ක්‍රමයක්. එතකොට මේක 5S කියලා කියන්නේ මේක S අකුරු පහකින්ම පටන් ගන්න තමයි 5S කියන එකෙන් අදහස් කරන්නේ. පළවෙනි එකෙන් කියනවා සෙයිර කියන එක. සෙයිර කියන්නේ අපි අනවශ්‍ය දේවල් අපි වැඩ කරන දෙනින් අයින් කරන්න ඕනේ කියන. කියන්නේ දැන් සමහර ලාවට අපි දැන් පාඩම් කරන ළමයේ මේසෙ උඩ චොකලට් එකක් කාලා චොකලට් කොළ කෑල්ල තියන් ඉන්නවා. දැන් පාඩම් කරන ළමයට මේ චොකලට් කොළ කෑල්ලේ අවශ්‍යතාවයක් තියෙනවද මෙතන තියාගෙන ඉන්න? මේ අවශ්‍යතාවයක් නෑ. ඉතින් එයාට පුළුවන් මේ 5S ක්‍රමයේ ක්‍රියාත්මක කරලා එයාට මේ අනවශ්‍ය දේවල් එතනින් ඉවත් කරන්න. දෙවෙනි එක තමයි සෙයිතෝන්. සෙයිතෝන් කියන්නේ අවශ්‍ය දේවල් පිළිවෙලට තියාගන්න. අපේ පොත්පත් ටික අපි පිළිවෙලට තියාගන්නවා, පෑන් පැන්සල් ටික පිළිවෙලට තියාගන්නවා, මේසේ පිළිවෙලට තියාගන්නවා. මේකට අපි කියනවා සෙයිතෝන් කියලා.
මේකේ තුන්වෙනි එකට කියනවා සුපිරිසිදු බව. say so කියලා කියන්නේ. අපි හැම දෙයක්ම ලස්සනට බලන්න ආස හිතෙන විදියට තියාගන්න එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඊට පස්සේ say කෙත්සු තමයි හතරවෙනි එක. මේකෙන් අදහස් කරන්නේ හැම එකටම ප්‍රමිතයක් තියෙනවා. අපිට ඕනනම් මේකට එක එක සෙක්ෂන් වලට අපිට පුළුවන් අංක කරලා තියන්න, පාඩ යොදන්න මේ වගේ ප්‍රමිතයක් අපිට මේ ඇතුලේ තියන්න පුළුවන්කම තියෙනවා. පස්වෙනි එක තමයි ශිත්සුගේ කියන්නේ. ශිත්සුගේ කියලා අදහස් කරන්නේ මේ ක්‍රම ශිල්පය තව එක්කෙනෙක්ට පුහුණු කරන එක. හරි. දෙවෙනි ක්‍රමවේදය මම ඔයාලට කියා දෙන කයිසෙන් කියන එක. දැන් මේ කයිසෙන් කියන එකේ තේරුම තමයි ළමයි අඛණ්ඩ වර්ධනයක් කරනවා කියන එක. එතන මේ අඛණ්ඩ වර්ධනය ඇතුලේ කයිසෙන් වල තියෙනවා මූලිකාංග පහක්. කණ්ඩායම් වැඩ කරගෙන ඒ වගේම පුද්ගල විනය, ඒ වගේම ඉහළ ධෛර්යයක් තියෙන්න ඕන කියලා, ඒ වගේම තත්ත්ව කවියක්, ඒ වගේම වර්ධනය සඳහා මේ කණ්ඩායම් වලින් යෝජනා ගේනවා කියන්නේ. ඒතර කයිසෙන් වල පළවෙනි එකේදී කරන්නේ අපි තනියෙන් වැඩ කරන්නේ නැහැ. අපි ටීම් හදනවා. පොඩි ටීම් හදලා මේ ටීම් තමයි ආයතනයේ වැඩ කරන්නේ. ඒකට මේ ටීම් වල ඉන්න මිනිස්සුන්ට ඉතා ඉහළ විනයක්, ඒ වගේම ඉතාම ඉහළ ධෛර්යයක් තියෙනවා කියලා, ධෛර්යයක් ඇති වෙනවා කියලා මේ කයිසෙන් ක්‍රමය ඇතුළේ අපි කතා කරනවා. ඒ වගේම තත්ත්ව කවයක් කියන්නේ ක්වොලිටි සර්කල් එකක්. මේ ටීම් එක ඇතුළෙන්ම ආයතනයේ මත එන ප්‍රශ්නයකට, එහෙම නැත්නම් එයාලගේ කණ්ඩායමට එන ප්‍රශ්නයට ගැටලුවට විසඳුමක් සාකච්ඡා කරලා ඒ ආයතනයට, එහෙම නැත්නම් කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්න යෝජනා ඉහළ කළමනාකරණයට යොමු කරනවා. මේක තමයි ආයතනය දියුණු කරන්න එයාලා පාවිච්චි කරමු කයිසෙන් කියන ක්‍රමයේ තේරුම උනේ. මේකත් එක්ක අපේ දෙවෙනි පාඩමත් මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඔයාලගේ වෙලාවෙන් වැඩි විනාඩි 20ක් විතර වැඩිපුර ගිහිල්ලා තියෙනවා. දේශනය ඉවර වෙනකම්ම අහන් හිටිය ඔයාලට බොහොම ස්තුතියි. හරි දුවේ පුතේ. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවද? සර් අද ප්‍රශ්න වලට උත්තර දෙනවද මොනවද තියෙනවනම්? මේ පාඩම සම්බන්ධ පාඩම් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් උත්තර දීලා යමු නේද? ඔව් මේ සම්බන්ධව පාඩම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා මම අහන්න. මේ සෙන් අහන්න. එහෙම නැත්තම් මටත් පුළුවන් ඔයාලට අපි HR කෝස් එක කරාට ඔයාලා HR ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්නේ කොහොමද කියලා අපිට එදා කතා කරන්න බැරි වුණානේ. ඒ ගැන පොඩ්ඩක් කියා දෙන්න පුළුවන්කම තියෙනවා. අපි එකස මයික් ඔන් කරාම කරමු නේද? සුවදම්මුවක් එක්ක. හරි එහෙම කරමු. ඔව්. සුවදම්මුවක් වගේ. ඔව්. එහෙනම් ලබන සතිය අපි එහෙම දාගමු නේද? ඊළඟ දවසක. එතකොට මට පොඩ්ඩක් අර මේගොල්ලන්ට ස්ලයිඩ් එකක් එකම පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්කම තියෙනවා ඒකෙදි. සර් තත්ත්ව කවය ටිකක් පැහැදිලි කරනවද? ඔව් තත්ත්ව කවයක් කියලා අපි අදහස් කරන්නේ ක්වොලිටි සර්කල් එකක්. එතකොට මේක ඇතුලේ එක එක කණ්ඩායම් වල සේවකයෝ ඉන්නවා. මෙයාලා මොකද කරන්නේ? මේ කට්ටියගෙන්ම අදහස් අරගන්නවා. අපි කියමු ආයතනයේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා. එතකොට මේ තත්ත්ව කවයක් ඇතුලේ ඉන්න කට්ටියගෙන් එයාලා මං කිව්වා එක එක මට්ටම් වල කට්ටිය. එතකොට මේ හැමෝගෙන්ම අදහස් අරගෙන ඒ පොදු අදහසක් තමයි අපි ආයතනයේ කළමනාකාරීත්වයට දෙන්නේ උඩට. එතකොට තනි කෙනෙක්ගේ අදහසක් නැතුව හැමෝගෙම අදහස නියෝජනය වෙලා යනවා. දැන් ඔයාලා මතක් කරගන්නකෝ අපි ඉස්කෝලේ ඉන්නකොට අපි අර ටීම් වලට හැදිලා මිස්ටර් කිව්වේ මිස් මේක තමයි අපේ කණ්ඩායමේ උත්තරේ කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන අපි අදහස් කරන්නේ. හරි සර්. මං හිතන්නේ මම නම් දැක්කේ ප්‍රශ්නේ විතරයි. තව කෙනෙක් අහලා තියෙනවා මේක සර්ටිෆිකේට් එකක් විදිහට පිළිගන්නේ ඩිප්ලෝමා එකක් විදිහට කියලා. මේක ඩිප්ලෝමා එකක් විදිහට පිළිගන්නේ. ඩිප්ලෝමා එකක්. ඔව්. තවත් ප්‍රශ්න නැහැ. අපි අනිවාර්යෙන් මේගොල්ලන්ට මේ ස්කූල් වලත් 5 years ක්‍රියාත්මක කරා. හැබැයි ලංකාවේ ක්‍රියාත්මක වීම කොයිතරම් දුරකට සතුටුදායකයිද කියන්න නම් අමාරුයි මට. මොකද ලංකාවේ වෙලා තියෙන්නේ 5 years ක්‍රියාත්මක කරනවා කියලා. දැන් ජපානයේ 5 years කියන අය මොකටද ආයතනයේ ඵලදායීත්වය වැඩි කරන්නේ. ලංකාවේ මොකද්ද කරන්නේ? අපි ඔක්කොම වැඩ ටික පැත්තක දාලා 5 years කරනවා ළමයි. එතකොට
අර 5S වලින් අපි බලාපොරොත්තු වෙන දේ ඇත්තටම හම්බෙලා තියෙනවද කියලා ගැටලුවක් නම් තියෙනවා. සර් පළවෙනි ටියුට් නෑ එකේ දිසිල් සර් පේන්නේ තව එකක් අහලා දෙනවා සර් පළවෙනි ටියුට් එකේ අන්තිමට කියලා තියෙන වාක්‍ය දෙපාරක් print වෙලා තියෙනවා හරි වාක්‍ය මොකක්ද කියලා. ඒක ලබසදිස ටියුට් එකේ බලලා අපි මම ලබන සතිය බලන්න මේක බලලා දාන්න. මේ ප්‍රසන්ටේෂන් යනවා නෝට් එකක් දෙනවද කියලා අහලා තියෙනවා. නෑ ප්‍රසන්ටේෂන් එකේම මේ තමයි නෝට් එක තියෙන්නේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. අවසාන කරේ සෙකන්ඩ් ටියුට් එකට දාලා දිනවා. ඔව් වෙන්න තියෙන්නේ. ඔව්. සෙකන්ඩ් ටියුට් එක තමයි අන්තිමේ. හරි. අවසානට හදන්න වෙන අසයින්මන්ට් එකක්. ඒක ඉස්සරහට දැනුම් දෙන්න. ඔව් අසයින්මන්ට් එකක් දෙන්නේ. මොකද එදා මේ ළමයිට කිව්වනේ මේ මොකක්ද ෆීල්ඩ් එකට යන්න කැමති නැහැ කියලා ඒ හින්දා ඒගොල්ලන්ට උත්තර ලියන්න පුළුවන් එකක් තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක අපි අවසානයේ මැනේජ්මන්ට් එකත් තීරණය කරමු මොකද්ද කරන්න පුළුවන් කියන හොඳ විදිහට දෙමු. හරි. එහෙනම් අවසානයි නේද? ඔව් අපි එහෙනම් අවසන් කරමු. එහෙනම් සපමිනි ඔබ සියලු දෙනාටත් රංගස සරත් ස්තුතියි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු තවත් පාඩමක් එක්ක. ස්තුතියි සර් සුබ රාත්‍රියක් වේවා. හරි ඉස්සරහ රැස්වෙන්න.